හරි. අපි මේකේ බලන්න යන්නේ දැන් මේ කතා කරන්නේ මොනවා ගැනද? rotational spectroscopy ගැන. හරිද? rotational spectroscopy වලදී අපි දන්නවා මෙයා absorb කරන energy එක මොකද්ද? microwave energy එක යට ඇති. හරිද? එතකොට මෙන්න මේකෙදි අපි rotational spectroscopy එක ගත්තාම එයාගේ අපි approximation එකක් ගන්නවා. vibrational spectroscopy වලට ගියාම vibrational spectroscopy වලදී මොකද කරේ? vibrational spectroscopy වල අපේ approximation එක උනේ harmonic oscillation approximation. එතකොට දැන් අපිට මේකෙත් approximation එකක් ගේන්න වෙනවා. ඒ කියන approximation එක තමයි rigid rotor approximation. ඇයි එහෙම එකක් ගෙනාව කියලා මම දැන් කියන්නම්. මෙන්න මේකයි. rigid rotor approximation කියලා කියන්නේ අපි දැන් අපි diatomic molecule එක සැලකුවාම මම මෙහෙම atom දෙකක් ගන්නම්. හරි? ඔන්න atom දෙකක් තියෙන molecule එකක් ගන්නවා. එතකොට අපි vibrational spectroscopy වලදී කතා කරපු විදිහට මේකේ bond එක මොකද වෙන්නේ? bond එකට stretch වෙන්නත් පුළුවන් සහ මෙයාට compress වෙන්නත් පුළුවන්. එතකොට bond එකේ length එක සැරෙන් සැරේට වෙනස් වෙනවා. bond එකේ length එක සැරෙන් සැරේට වෙනස් වුණොත් එහෙම එයාට බෑ. ඒ කියන්නේ අපිට බෑ හරියටම equation එක derive කරගන්න. හරිද? අන්න ඒ හින්දා අපේ පහසුවට අපි මොකද කරන්නේ? අපි සලකනවා consider කරනවා මොකක් කියලාද? මෙන්න මෙහෙම diatomic molecule එකක් ගත්තොත් මෙන්න මේ දෙන්නගේ අතර bond එක කෙලින්ම අපි හිතනවා rigid rotor එකක් කියලා. මෙන්න මේ විදිහට ගත්ත කියලා. මෙහෙම ගත්තාම මෙයා ආයෙ මේක compress කරන්න බෑ. මෙයාව කිසිම වෙලාවක expand කරන්න බෑ. අන්න ඒ විදිහට මෙයා ඝන නිකන් මේකක් ගහලා තියෙනවා වගේ. axis එකක් ගහලා තියෙනවා වගේ එකක් තමයි මෙන්න මෙහෙම තියෙනවා. ඒකට තමයි rigid rotor එකක් තියෙනවා කියලා කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට ගත්තාම diatomic molecule එකක් ගන්නවා. එතකොට මෙන්න මේ atom එකේ mass එක m1, මෙයාගේ atom එකේ mass එක m2. මම මොකද මේ කරන්න හදන්නේ? මම මේ කරන්න හදන්නේ reduce mass එක කියන එක්කෙනාව derive කරන්න හදන්නේ. අපි දන්නවා reduce mass එක ගන්න අපි I equal mu r square කියලා ගන්නවා. හරිද? r කියලා කියන්නේ මෙන්න මෙයාගේ diatomic molecule එකේ මේ atom එකේ center එකේ ඉඳලා මේ atom එකේ center එකට තියෙන දුර. හරිද? ඒ දුර simple r කියලා ගන්නවා. එතකොට එයාගේ වර්ගයක් එනවා I equal mu r square කියලා එන්න ඕනේ. හරිද? එතකොට මෙන්න මෙහෙමයි. ඔන්න මම approximation එක rigid rotor approximation එක පාවිච්චි කරන මේකෙදි ඒ කියන්නේ මෙයාගේ bond length එක වෙනස් වෙන්නේ නැහැ. නැත්තම් මේ r කියන එක්කෙනා වෙනස් වෙනවනේ. r කියන එක්කෙනා එහෙනම් වැඩි වෙයි වෙලාවකට තව වෙලාවකට අඩු වෙයි. හැබැයි දැන් මේක වළංගු නැහැ මෙන්න මේ approximation එකේදී. හරිද? එතකොට මේ approximation එකට අනුව යද්දී මට පුළුවන් දැන් මෙයාගේ එක තැනක් අල්ලලා center gravity එක පාවිච්චි කරලා හරිද? අපිට මොකද කරන්න පුළුවන්? මෙයා වටා ගූර්ණය සමාන කරන්න පුළුවන්. center gravity එකේදී අපිට ගන්න පුළුවන් m1r1 equal to m2r2 කියලා. එහෙනම් මේ equation එක ලියනවා මගේ පළවෙනි equation එක. එතකොට අපි දන්නවා I equal inertia එක. හරි? Inertia is equal to summations of mi times ri square. හරිද? ඒ කියන්නේ මෙයාලගේ mi ri වල වර්ගවල එකතුවෙන් අපිට මෙන්න මේක ගන්න පුළුවන්. එතකොට diatomic molecule එකට m1 එකයි m2 කියලා එකයි දෙකයිනේ තියෙන්නේ. ඒ හින්දා I equal m1 r1 square plus m2 r2 square කියලා එනවා. ඔන්න මගේ දෙවෙනි සමීකරණය ගත්තා. ඊළඟට මේකේ වැදගත්ම කාරණාව තමයි බලන්න මේක පට්ටට හොඳට තේරුම් ගන්න. මම මෙයාම ලියනවා m1 r1 square කියලා කියන්නේ r1 times r1 කියන එකනේ. හරිද? මම යාව ලියනවා m1 r1 කියලා. මෙයාව ලියනවා m2 r2 කියලා. ඇයි r2 square කියන එක කෙනා r2 times r2 නේ. එහෙනම් ඒක ලියනවා. ලියලා දැන් මම කරන්නේ මෙන්න මේ සමීකරණයට එනවා. මේ සමීකරණයට අනුව ඇත්තටම මට මේක කරගන්න ඕනේ මෙන්න මේ දෙකටම r1 r2 කියලා කැලල ගන්න එන්න ඕනේ. ඒ හින්දා මොකද මම කරන්නේ? මෙතන m1 r1 වෙනුවට මම මේකේ m1 r1 සමාන m2 r2 කියලා දානවනේ. එයාව මේකට සබ්ස්ටිටියුට් කරනවා. එතකොට m2 r2 r1 කියලා එනවා. මේක m2 r2 වෙනකොට m1 r1 කෙනෙක් කෙනාව සබ්ස්ටිටියුට් කරනවා. හරිද? ඔන්න මම සබ්ස්ටිටියුට් කරා. මේ දෙක සබ්ස්ටිටියුට් කරා m2 r2 r1 m1 r1 r2 කියලා එනවා. බලන්න මෙයාගෙත් r1 r2 පොදුයි මෙයාගෙත් r1 r2 පොදුයි. මම මේ r1 r2 කියන දෙන්නව එළියට ගන්නවා. එහෙනම් I equal r1 r2 into m1 plus m2 කියලා එනවා. හරිද? ඔන්න ඒ කතාව පැහැදිලි. ඊට පස්සේ මම දැන් දන්නවා සම්පූර්ණයෙන්ම මෙය දෙන්නගේ
අපි දැන් මේ සෙන්ටර් ග්‍රැවිටි එකටනේ අපිට දැන් ගත්තේ මෙතන ඉඳන් මෙතන දුර r1 මෙතන ඉඳන් මෙතන දුර r2 කියලා. ඒ දෙකේම එකතුව මේ r කියන එක්කෙනාට සමානයිනේ. කිසිම වෙලාවක ආයෙ වෙනස් වෙන්නේ නැහැ රිජිඩ් රොට ඇප්‍රොක්සිමේෂන් එකකින් හින්දා. ඒ හින්දා දැන් මොකද මම කරන්නේ? r r1 r2 කියලා ගන්නවා. ඒකෙන් මම ඩෙරයිව් කරගන්නවා. ලේසියිනේ සබ්ජෙක්ට් චේන්ජ් කරන්න තියෙන්නේ. r1 කියන එක්කෙනා සමානයි r ඍණ r2 r2 සමානයි r ඍණ r1 කියලා ගන්නවා. ඊට පස්සේ මම කරන දේ තමයි equation 1 එක. මෙන්න මේ equation එක ගන්නවා. m1 r1 සමානයි m2 r2. m1 r1 සමානයි m2 r2. ඊට පස්සේ m2 ගන්නවා. m2 ගන්නකොට මම මේකේ r2 වෙනුවට සබ්ස්ටිටියුට් කරනවා වෙන කෙනෙක්ව. r2 වෙනුවට සබ්ස්ටිටියුට් කරන්නේ කවුද? මෙන්න මෙයාව. හරි. මෙන්න මෙයාව සබ්ස්ටිටියුට් කරනවා මම මෙතනට. එතකොට ඊට පස්සේ මට මේකේ m1 r1 m1 m2 අතර සම්බන්ධයක් ඕන හින්දා මම මෙයාවයි විතරක් කනෙක්ට් කරනවා. හරි. ආයි මේක ඕනේ නැහැනේ. එතකොට m1 r1 සමානයි m2 r මේක එනවා. එහෙනම් මට මේකෙන් දැන් ගන්න පුළුවන් මේ පැත්තේ r1 එක මේ පැත්තට r1 දෙන්නට පොදු හින්දා r1 එළියට ගන්නවා. එහෙනම් r1 සමානයි m2 divided by m1 plus m2 times r. මේකේ බලන්න මෙතන r1 එනකොට මෙතන 2 ඇවිල්ලා තියෙන්නේ m2. ඒ විදිහට මම මේක m1 r1 සමාන m2 r2 කියලා අරගෙන m1 r ඍණ r2 කියලා ගත්තාම ඒ විදිහටම ඩෙරයිව් කරාම මෙයාට r2 එනවා m1 m2 මෙතනට m1 මෙතන 2 නම් මෙතන 1 එනවා. ওই විදිහට දාලා ඒ දෙක ගත්තා. එහෙනම් ඔන්න මම r1 ටයි r2 ටයි එකක් ගත්තා. බලන්න මේක i සමාන r1 r2 කියලා දන්නවනේ. වරක් m1 m2. එහෙනම් මම මේකේ සබ්ස්ටිටියුට් කරනවා r1 r2 සබ්ස්ටිටියුට් කරා m1 m2 දැම්මා. එතකොට ඒක සබ්ස්ටිටියුට් කරාට පස්සේ මේකට මේක කැපෙනවා. අපිට ඉතුරු වෙනවා අන්තිමේට i සමානයි m1 times m2 divided by m1 plus m2 times r square කියලා. බලන්න එහෙකින් අපිට එනවා i equal to mu r square කියන එක නයි මෙයාවයි කම්පෙයාර් කරාම i ට i සමානයි r square ට r square සමානයි. එහෙනම් mu ට සමාන වෙන්නේ කවුද? mu ට සමාන වෙනවා m1 times m2 divided by m1 plus m2 කියන කෙනා. එහෙනම් මෙන්න reduce mass එක අපි ඔප්පු කරලා තියෙනවා. මේක තමයි reduce mass එක ඔප්පු කරන විදිහ. හරිද? ඔයගොල්ලන්ට මේක පැහැදිලි කර ඔයගොල්ලන්ට මේක ඔප්පු කරන්න තියෙන්න පුළුවන් සහ ඔයගොල්ලන්ට ඔප්පු කරන්න මේක පුළුවන් වෙන්න ඕනි. ඒක තමයි මම මේක ඔප්පු කිරීම ඉස්සෙල්ලාම දුන්නේ. අපි ඉස්සරහා වීඩියෝස් වලදී බලමු rotational spectroscopy එක කොහොමද වෙන්නේ කියලා.